ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රත රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල ගම සමග පිළිසඳර වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් අද කැබිතිගොල්ලෑවේදී සෞඛ්‍ය උපදෙස් නොතැකූ බස්රථ 50ක බලපත්‍රත් හිටුවයි. බන්ධනාගාරවල ආරක්ෂාවට හිටපු යුද හමුදා නිලධාරීන් කැදවීමට තීරණයක්. මෙරට වයස්ගතම කාන්තාව දිවියෙන් සමුගනී. නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ඇමරිකාවත් ආක්‍රමණය කරයි. උදාවන නව විවහාර වර්ෂයේදී ශ්‍රද්ධා ධර්මදාන සමාජික සැමට සහ ලක්වාසී සහ ලෝවාසී සැදැහැති සියලු දෙනා වෙත ආශිර්වාද කරමින් පවත්වනු ලබන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය හෙට සන්ධ්‍යාවේ සිට පසුදා 5 වනතුරු කඩුවෙල මහමෙවුනාව බෝධිඥාන භාවනාසපුවේදී පැවැත්වෙනවා. එකී සදහම් විකාශය ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන්විදුලියත් ඔස්සේ සැදැහැති ඔබ වෙනුවෙන් විකාශය වනවා. ගෙවී යන වසරෙන් නැවුම් ව්‍යවහාර වසරකට පියමක් කරන මොහොතක පින්බර නව වසරට ආසිරිපතමින් කලන මිතුරකු ලෙසින් ලෝතුරු සම්මා සම්බුදුරජුන්ගේ සදහම් සංදේශය සැමට මෙත් සිතින් ලබාදීමට උපකාර කරන්නා ශ්‍රද්ධා ධර්මදාන සාමාජික පින්නතුන්ට ලක්වැසි ලෝවැසි සැදැහැති සියලු දෙනා වෙතත් සියලු ආරක්ෂා රැකවරණ ප්‍රාර්ථනා කරමින් පවත්වනු ලබන ව්‍යවහාරික වර්ෂ අවසාන මුනි සිරිපා වන්දනාව විශේෂ සදහම් දේශනය සහ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය හෙට සවස 5 සිට පසුදා 5 වනතුරු කඩුවෙල මහමෙවුනාව බෝධිජන භාවනා අසපු පින්බිමේදී පැවැත්වෙනවා. සවස 5 සිට 6:30 දක්වා සිරි ගෞතම සිරිපා මහා විහාරයේ අසිරිමත් මුනි සිරිපා වන්දනාව රාත්‍රී 7 සිට 9 දක්වා පින්වත් වැලිමඩ සදාසීල ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ සද්ධර්ම දේශනය රාත්‍රී 9 සිට පසුදා 5 වනතුරු සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය ලෙසින් මෙම ආශිර්වාදාත්මක පින්කම් සිදු කෙරනු ඇති. පිනින් පිරේගිය ගුණයෙන් වැඩනු නව වසරකට පිවිසෙන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාද ලැබ මේ උතුම් පින්කම රටෙහි පවතින වසංගත රෝග තත්ත්වයේ හේතුවෙන් සදැහැති පිරිසගේ සහභාගිත්වයෙන් තොරව සිදු කරන අතර ඔබටත් නිවසේ සිටම ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරි ගුවන්විදුලිය ඔස්සේ සජීව විකාශය සමග සම්බන්ධ වීමට හැකියාව පවතිනවා. අද දිනේදී නව කොවිඩ් ආසාදිතයින් 354 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 42417ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම ඊයේ දිනේද කොවිඩ් ආසාදිතයින් 460 දෙනෙකු හඳුනාගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර යුක්‍රේනයේ සිට මෙරටට පැමිණි සංචාරකින් 30 දෙනෙකුට COVID-19 ආසාදිත බව හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතයින් අතරින් සිව් දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර 30 දෙනෙක් විදේශිකයන්. අනෙක් ආසාදිතයින් 453 දෙනා වාර්තා වන්නේ මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් පොකුරු වලින්. එම ආසාදිතයින් අතරින් 35 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දිනේදීත් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 249ක්. ඉන් 165 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ මහනගර සභා සීමාවෙන්. ඊට වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වූ ආසාදිතින් දායත්. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කෙන් ඊයේ ආසාදිතින් 52 දෙනෙකු හඳුනාගත් අතර මහනුවර දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 38ක් සහ ගාල්ල දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 29ක් වාර්තා වී තිබුණා. මේ අතර තවත් කොවිඩ් මරණයක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 195ක් වනවා. මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්. කොවිඩ් සමග ඇති වූ නියුමෝනියා තත්ත්වය සහ වකුගඩු ආසාදනය වීම හේතුවෙන් ඊයේ දිනේදී ඔහු හෝමාගම මූලික රෝහලේදී මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර පාදුක්ක ගලගෙදර නැගෙනහිර වසමේ අරුක්වත්ත ප්‍රදේශයෙන් නව කොවිඩ් ආසාදිතින් 26 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. එම ප්‍රදේශයේ පුද්ගලයෙකු පසුගිය 24 වනදා ජීවිතක්ෂයට පත් වූ අතර එම මෘතදේහය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂාවකදී එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් බවටයි හඳුනා ගැනුණේ. ඒ අනුව මියගිය පුද්ගලයාගේ පවුලේ සමාජිකයින් ඇතුළු ආශ්‍රිතයින් 40 දෙනෙකු PCR පරීක්ෂාවට යොමු කෙරුණු අතර ඊයේ දිනේදී ඉන් 10 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
එමින්ම අද උදෑසනද තවත් ආසාදිතයින් 16 දෙනෙකු එම ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. මේ අතර පෞද්ගලික වෙළඳ ආයතනයකට සම්බන්ධ කොවිඩ් ආසාදිත අලවි නියෝජිතවරයෙක් ගම්පොල වැලිගල්ල ගෙලිඔය කොස්සින්න හා පේරදින යන නගරවල වෙළඳසැල් 400කට ආසන්න සංඛ්‍යාවකට පැමිණ තිබීම හේතුවෙන් එම වෙළඳසැල් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. ඉන් වෙළඳසැල් 120ක් අයත් වන්නේ ගම්පොල නගරයටයි. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 7599ක් වන අතර වෛරසය ආසාදිතයි සැක සහිතව රෝහල්වල විමර්ශන යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 545ක්. නව වසර උදාවත් සමග පවත්වනු ලබන උත්සව හා සාද පසුගිය වසරවල මෙන් සිදු නොකරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව COVID-19 වෛරස් ව්‍යාප්තිය හමුවේ තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත්, ඉදිරි දිනවල කොවිඩ් ආසාදිත පොකුරු ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවත් වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. අලුත් අවුරුද්ද උදාවීමත් සමගම සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම නොඑක් විදිහේ උත්සව සාද පවත්වන සැනකෙළි පවත්වන කාලයක්. නමුත් තවදුරටත් අපේ රට තුළ COVID-19 රෝගීන් දිනපතාම සිය ගණනක් වාර්තා වෙනකොට ඒ සාද උත්සව වෙනදා වගේම අපිට පවත්වීමේ අපහසුයක් තියෙනවා. අපි දැක්ක පහුගිය දවස්වලත් නොඑක් අවස්ථාවලදී රෝගීන් පොකුරු වාර්තා වීමට ප්‍රධානම හේතු වුණේ විවිධ ආකාරී උත්සව. ඒ වගේ අවස්ථාවලදී ආසාදිතෙක් හිටියොත් බොහොම වේගයෙන් ඒ වගේ ස්ථානවලදී පැතිරීමේ අවදානම තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අලුත් අවුරුද්ද උදාව අපි සමරිය යුත්තේ අලුත් ආකාරයකට COVID-19 රෝගය බෝවන් නොවන ආකාරයකට කියන දේ සියලු දෙනාටම සිහිපත් කරන්න කැමතියි. ඒ නිසා මේ අවස්ථාවේදී ඉදිරියට එළඹෙන දවස් කිහිපයේදී උදාවන අලුත් අවුරුද්ද ඉතාමත්ම සාමකාමීව සහ චාම්ව සමරන්න කියලා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මේ අතර මේ දිනවල ආරම්භ වී ඇති සිරිපා වන්දනා සමය සමග කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම සම්බන්ධයෙන් වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙසේ අදහස් පළ කළා. අපි දන්නවා හැම අවුරුද්දකම විශාල බැතුමතුන් පිරිසක් ශ්‍රීපාද වන්දනාව සඳහා පැමිණෙනවා. ඉතාමත්ම අධික විදියට ජන තදබදයක් එතන ඇති වෙනවා. මේ COVID-19 රෝගය පාලනය සඳහා ඉතාමත්ම අයහපත් දෙයක්. යම්කිසි විදියකින් COVID-19 ආසාදිතයෙක් මේ පිරිස අතර හිටියොත් ඒ රට පුරාම COVID-19 නැවත ව්‍යාප්ත වීමට හේතුවක් වෙන්න පුළුවන්. අපි බැතිමතුන්ගෙන් ඉල්ලා හිටිනවා මේ අවස්ථාවේදී මේ අවුරුද්දේ අවම වශයෙන් මේ මුල් මාස කිහිපය ශ්‍රීපාද වන්දනාවෙන් වැළකී හිටින්න කියලා. විශේෂයෙන්ම වැඩිහිටියන් වෙනත් නිදංගත රෝග තියෙන අය ශ්‍රීපාද වන්දනාවට පැමිණීමෙන් වැළකීම මේ අවස්ථාවේදී ඉතාමත්ම සුදුසේ. බස්නාහිර පළාතෙන් පුද්ගලයන් පිටව යාමේදී සිදු කෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් ඊයේ දිනේදී 13 දෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ස්ථාන 11කදී සිදු කරනු ලබන පරීක්ෂණ තුළින් එම ආසාදිතින් හඳුනාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. ඊයේ දිනේත් මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කර තිබෙනවා බස්නාහිර පළාතෙන් පිටතට යන ස්ථාන 11දී අධිවේගී මාර්ගයේද ඇතුළුව ඒ අනුව පුද්ගලයන් 1060ක් පමණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා ඊයේ දිනේදී ලක් කර තිබෙනවා. එයින් 13 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට 10986 දෙනෙක් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව පසුගිය 18 වෙනිදා සිට සිදු කර තිබෙනවා. එයින් හඳුනාගත් මුළු සංඛ්‍යාව 74ක් පමණ වෙනවා. එමෙන්ම ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් ලෙස 377 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලින් සඳහා යොමු කර තිබෙනවා. තවදුරටත් මේ පරීක්ෂාව සිදු කරනවා. මේ සිදු කරන්නේ බස්නාහිර පළාතෙන් පිටතට යන ස්ථාන ආශ්‍රිතව ඔබ මේ සඳහා සහයෝගය දක්වන්න. ඔබ ගමන් කරන රථය පොදු ප්‍රවාහන සේවය යම් අවස්ථාවකදී සෞඛ්‍ය බලධාරීන් විසින් නවතා ඇන්ටිජන් පරීක්ෂාව සඳහා ඔබෙන් ඉල්ලීමක් කරහොත් ඒ සඳහා ඔබේ පූර්ණ සහාය ලබා දෙන්න. ඔබ යම් ආකාරයකින් එම ඇන්ටිජන් පරීක්ෂාවෙන් ආසාදිතයෙකු බවට හඳුනාගතහොත් ඔබ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යවනවා. ඒ වගේම ඔබේ සමීප ආශ්‍රිතයින් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරනු ලබනවා. මේ අතර එමහතා වැඩිදුරටත් සඳහන් කළේ නිරෝධායන නීති රීති උල්ලංඝනය කරන පුද්ගලයන්, රථවාහන නීති රීති කඩ කරන පුද්ගලයන් සහ
සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් හෙට දිනේ සිට යෙදවීමට කටයුතු කරන බවයි. එවගේම හෙට දිනේ නැවත වතාවක් පොදු ප්‍රවාහන සේවා සඳහා පළමින් පිටත් වන බස් රථවලට අපි සිවිල් ඇඳුමින් නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වෙනවා. පැත්තකින් නිරෝධායන රීතීන් කඩ කරන අය පිළිබඳව සොයා බලන්න විශේෂයෙන්ම මුහුණු ආවරණ පළඳින්නේ නැතුව යම් වාහනයක් ගමන් කරනවා නම් පොදු ප්‍රවාහන සේවක එවන් පුද්ගලයන් ඒ වගේම බීමත් රියදුරන් දුරකථනයේ නමතමින් ගමන් කරන රියදුරන් අධික වේගයෙන් ගමන් කරන රියදුරන් සහ අපරීක්ෂාකාරී නොසලකිලිමත් ආකාරයෙන් ගමන් කරන රියදුරන් පිළිබඳව සොයා බැලීමටයි ඒ සිවිල් ඇඳුමින් නිලධාරීන් යොදවන්නේ. ඔවුන් විසින් එවැනි වැරදි සිදු වෙනවා නම් ළඟම තියෙන පොලිස් ස්ථානයට දැනුම් දී ඒ පොලිස් ස්ථානය මගින් අදාළ පුද්ගලයන් අදාළ රියදුරන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. ගම සමග පිළිසඳර තවත් වැඩසටහනක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ඒ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේදී දරිද්‍රතාවයෙන් පෙළෙන ගම්මාන ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වයේ නගා සිටුවීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාව දියත් කරනවා. ඒ අනුව එම වැඩසටහන් මාලාවේ සිව්වැන්න ලෙසයි මෙම වැඩසටහන පැවැත්වුණේ. එම අවස්ථාවට ප්‍රදේශයේ මහජන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියා. ඒ අනුව ප්‍රදේශවාසීන් ජනාධිපතිවරයා වෙත සිය ගැටලු ඉදිරිපත් කළා. ඩාංගොය ජලාශය බැඳලා අවතන් කරලා අවුරුදු 5ක් වෙනවා පදිංචි කරලා තවමත් අපට ඉස්සන්රය ප්‍රදේශයේ කුමරු ඉඩම් දෙනවා කොට ඉඩම් දීලා නැහැ. අවතන් වුණු පිරිස් වලට 2016 වෙනකොට තරාපි කොටසකට ඉඩම් ලබා දීලා තියෙනවා. ප්‍රොජෙක්ට් එකක් කරනකොට ඒ ප්‍රොජෙක්ට් එකට යට වෙන අයට හදන්න ඒ ප්‍රොජෙක්ට් එක යටතේම මුලින්ම තෝරගන්නවනේ. ඉතින් එහෙම තෝරගන්න නැතුවද මේ ප්‍රොජෙක්ට් එක කරලා තියෙන්නේ? ඔව් සර්, මේ ව්‍යාප්තිය ක්‍රියාත්මක කිරීමේදී විකල්ප ඉඩම් හඳුනාගත්තට ඒවා නිදහස් කරගෙන නෙවෙයි කටයුතු කරේ. ඒ සඳහා ඉතින් දැන් ඒකට ඒ අය වැරදි නෑනේ. දැන් ඒක ඉක්මන් කරලා ලබා දෙන්න. මොකද දැන් මේ ප්‍රොජෙක්ට් එකක් කරනකොට ඉස්සෙල්ලම කරන්න ඕනේ එක එකකින් අවතන් වෙන අයට ඉඩම් දෙන එකනේ. ඉතින් ඒක ඒගොල්ලන්ගේ එයාගේ වැරද්දක් නෙවෙයි. වහාම ඒ ඉඩම් ලබා දෙන්න කටයුතු කරන. ඔබතුමාට පිළිසිත් දෙලා අධිකාරී ජනාධිපතිතුමනි අපි කුරිරු යුද්ධයෙන් බැටකාලා අවුරුද්දයක් හේන් ගොවිතැන් කරපු ඉඩම් ගේ අයිනෙන් පවා ගල් දාලා වෙන් කරලා සීමා කරලා තියෙනවා ජනාධිපතිතුමනි. ඒ නිසා අපිට මේ සීමාවන් ඉවත් කරලා ගොඩබෝග වගා කිරීම සඳහා මේ ඉඩම් නැවත ලබා දෙන මේ ස්තුතියි. දැන් මේක අර Google සිතියමෙන් බලලානේ දාලා තියෙන ගල්. එතන ඒක නිසා දැන් ඒක හරියට භූමියට ගිහිල්ලා අර කැලෑව තියෙන ප්‍රදේශයෙන් ඒ ගල් දාන්න දැක්කා. ගල් දාද්දි 2014 දී කැලෑවමයි මේ දැම්මේ සර්. දැන් සුද්ධ වෙලා ඇතුළට ගිහින් දින ඒකයි ඉත වෙලා තියෙන්නේ. පරණ ගම්මාන වලටත් ඒගොල්ලන්ට වගා කරගන්න ඉඩ දෙන්න. බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා හිටපු යුද හමුදා නිලධාරීන්ගෙන් සැදුම් ලත් විශේෂ කණ්ඩායමක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දේනිය මහතා සඳහන් කළා. 200 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකුයි මේ සඳහා අනියුක්ත කිරීමට සැලසුම් කර ඇත්තේ. මේ වන විට අපි විශේෂයෙන් මේ පාතාල ගණයේ රැඳවියන් අපි වෙන් කළා අපි ඒගොල්ලන්ව දැඩි අධීක්ෂණයට කරන්න පියවර අරන් තියෙනවා. ඒකත් එක්ක අපිට මේ වන විට බන්ධනාගාර තුල ඉඳගෙන යම් යම් ජාවාරම් කිරීමට පෙළඹුණු නේවාසිකයන් අපි යම්කිසි ග්‍රහණයකට නතු කරලා ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් අඩපණ කරන්න මේ වෙනකොට සමත් වෙලා තියෙනවා. ඉතින් අපිට ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා බූස්ස බන්ධනාගාරයේ අඟුරුකොළ පැලැස්ස වගේ ආයතන සංවර්ධනය කරලා මේ වගේ අපි වර්ගීකරණයක් කරලා මේ සිරකරු රඳවා තබා ගන්න. එතකොට අපිට මම හිතනවා මේ අපේ බන්ධනාගාර අනිකුත් ආයතන නිලධාරීන්ට තමන්ගේ පුනරුත්ථාපන කටයුතු වලට වැඩි කාලයක් යොදවන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ වන විට කරු නීතිපතිතුමාගේ උපදෙස් මත පොලිස්පතිතුමා විශාල ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවා මේ අනවශ්‍ය පුජ්‍යලය බන්ධනාගාරගත වීම වැළැක්වීමට. ඉතින් ඒක නිසා පහුගිය මාස දෙකක වගේ කාලයක් තුල අපිට පුළුවන් වුණා බන්ධනාගාර ජනගහනය විශාල වශයෙන් අඩු කරන්න. මේ වන විට රැඳවියන් 12000ක් විතර බන්ධනාගාරේ අපතියලා පුදු වැරදි සඳහා බන්ධනාගාරගත වුණ අය ඉවත් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මේ පිරිස නැවත යම් ආකාරයක ඇබ්බැහියන් වලට ලක් වෙලා ඉන්න මත්ද්‍රව්‍ය භාවිතා කරපු රැඳවියන් නිසා ඉදිරියේදී මේ පුජ්‍යලය බන්ධනාගාරගත කරන්නේ නැතුව පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ වැඩපිළිවෙලක් තිගරු ජනාධිපතිතුමාගේ දානත්වයෙන් පැවති සාකච්ඡාවලදී හඳුනාගෙන දැන් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. එතකොට ඉදිරියේදී අපිට බන්ධනාගාර නිලධාරීන් විදිහට ආරක්ෂා කරගන්න අවශ්‍ය වෙන්නේ විශේෂයෙන් මේ අපරාධ වලට පෙළඹිච්ච රැඳවියන් පමණයි. යම් ආකාරයක අපරාධات එක්ක එන මත්ද්‍රව්‍ය වැරදිකරුවන් අපි වීරවිල බන්ධනාගාරය
සංවර්ධනය කරලා ඒගොල්ලන්ගේ පුනරුත්ථාපන ක්‍රියාවලියක යොමු කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මට විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දුන්නා යුද හමුදාවෙන් ඉවත් වුණා නිලධාරීන් මේ සඳහා බඳවා ගන්න කියලා. අඩිනමින් මම ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙස් මත මට මේ වන විට 200ක් බඳවා ගන්න අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ පිරිස මම බන්ධනාගාර බුද්ධි ඒකකයේ වෙත නියුක්ත කරලා ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධයෙන් මේ කණ්ඩායම විශේෂයෙන් පුහුණු කරලා විශේෂ කණ්ඩායමක් විදිහට තියන්න ඉදිරියේදී අපේ විශේෂ ගණයේ රැඳවියන් ආරක්ෂණය කරනකොට ඒ වගේම විශේෂ ගණයේ රැඳවියන් රඳවල සිටින බන්ධනාගාරවල බාහිර ආරක්ෂාව සඳහා කැරලිකාර අවස්ථාවකදී අපිට ශනිකව කැඳවන්න පුළුවන් කණ්ඩායමක් බිහි කිරීම තමයි මේකේ අරමුණ වෙන්නේ. පවතින තත්ත්වය හමුවේ ක්‍රියාත්මක මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් වැඩසටහන් දෙකක් ඊයේ සහ අද පැවැත්වුණා. ඒ කඩුවෙල මහමෙවුනාව බෝධිඥාන භාවනාසපු පරිශ්‍රයේදී. මහමෙවුනාව භාවනාසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍යජාලයත් එක්ව ශ්‍රද්ධා සමාජ්‍ය සත්කාරංශය මගින් දියත් කරනු ලබන මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය සරණක් අවැසි සෑම වෙනුවෙන් ක්‍රියාත්මකයි. එනුව ඊයේ දිනේදී කාසල් වීදියේ කාන්තාරෝහල වෙත PCR පරීක්ෂණ පැවැත්වීමට අදාළ සාම්පල ලබා ගන්නා ආරක්ෂිත කුටි පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. ඒ ශ්‍රද්ධා මාධ්‍යජාලයේ කරු අනුශාසක පූජ්‍යපාද අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් මෙම අවස්ථාව සමගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, ලදරු රෝග විශේෂඥ වෛද්‍ය LPC සමන් කුමාර මහතා, කාසල් වීදියේ කාන්තාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා සහ කාසල් වීදියේ කාන්තාරෝහලේ ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය UDP රත්නසිරි මහතාත් වෛද්‍ය සනත් ලනරෝල් යන මහත්තුරුන් එම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර මව්බිම වෙනුවෙන් එක්වම පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් වැඩසටහනක් අද දිනේදී පැවැත්වුණා. එහිදී අනුරාධපුර හෙදවිදුවල අප වෙත කළ ඉල්ලීමකට අනුව එම හෙදවිදුවලට අවශ්‍ය ආරක්ෂිත උපකරණ ලබා දීම සිදු වුණා. ආරක්ෂිත ඇඳුම් සහ මුහුණු ආවරණ එසේ ලබා දුන් අතර මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේ විසිනුයි එම ද්‍රව්‍ය පිරිනමනු ලැබුවේ. මේ දිනවල අනුරාධපුර හෙදවිදුවලේ සිසුන් 400ක් පමණ දෙනෙක් සායනික පුහුණුව සඳහා යොමු කරනු ලබනවා. රටේ පවතින සංගත තත්ත්වය යටතේ මෙම සිසුන් සඳහා සායනික පුහුණුව ලබා දීමේදී අමතර ආරක්ෂිත උපකරණ අවශ්‍ය වෙලා තියෙනවා. ඒ ආරක්ෂිත උපකරණ සහ මුවා ආවරණ අවශ්‍ය ප්‍රමාණයට ලබා ගැනීම සඳහා විශාල බාධාවක්ව පැවතුණා. ඒ පිළිබඳව සලකලා බලලා සද්දා රූපවාහිනී මාධ්‍ය ජාලය සහ සද්දා සමාජ සත්කාර ඒකකය වෙතින් ඉල්ලීමක් කරනු ලබනවා. ඒ ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන් අද දින අප හෙදවිදුහල වෙත ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ මුවා ආවරණ 400ක් මෙම ආයතනය මගින් අප ආයතනය වෙත ප්‍රදානය කරනු ලබනවා. ඒ පිළිබඳව අප ආයතනය වෙනුවෙන් පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය ගෞරවය අපි මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. එමින්ම එම වැඩසටහන යටතේම කුලියපිටිය රෝහලට අවශ්‍ය ආරක්ෂිත උපකරණ සහ තවත් සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දීමක් සිදු වූ අතර ගෝනතුව රෝහල වෙත PCR පරීක්ෂණ පැවැත්වීමට අදාළ සාම්පල ලබා ගන්නා ආරක්ෂිත කුටියක්ද පිරිනැමීම සිදු කෙරුණා. මෙම අවස්ථාව සමගින් මහමෙවුනාව භාවනස්පවාසී පින්වත් ස්වාමින් වහන්සේ එක්ව සිටි අතර එම රෝහල් කාර්ය මණ්ඩලය විසින් අදාළ උපකරණ ලබා ගැනීම සිදු කළා. පවතින තත්ත්වය හමුවේ නන් දෙසින් පවතින අවශ්‍යතාවයන්ට අවශ්‍යම සවියක් ලෙසින් මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය තව දුරටත් ක්‍රියාත්මකයි. එළඹෙන ජනවාරි මස පළමු වනදා සිට දුරගමන් සේවා සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ප්‍රවාහන බලධාරීන් පවසනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ සියලු බස් රථ ධාවනයට යළිත් එක් කරන ලෙස බස් හිමියන්ට දැනුම් දී ඇති බවයි. මේ අතර පළවනදා සිට ක්‍රියාත්මක කරන බස් සේවාව සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයද සිය අවධානය යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් දුරගමන් සේවා දුම්රිය ධාවනය තවදුරටත් ක්‍රියාත්මක නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සෞඛ්‍ය නිර්දේශ ලැබෙන තුරු අදාළ සේවා අත්හිටුවා ඇති බවයි. එහෙත් සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය සේවා ක්‍රියාත්මක බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බස් රථ 50ක පමණ ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මේ හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බස් රථ පිළිබඳව අඛණ්ඩව සොයා බැලීම් සිදු කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලු මමුණුගම මහතා සඳහන් කළේ. මෙරට වයස්ගතම කාන්තාව ලෙසින් සැලකුණු කළුතර දොඩම්ගොඩ පදිංචිව සිටි වේලු පාප්පානි මාතාව ඊයේ පස්වරුවේ අභාවක් ප්‍රාප්ත වුණා. මිය යන විට 117 වන වියේයි ඇය පසුුණේ.
කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් නෑහින්න ග්‍රාමයේ පදිංචිව සිටි වේලු පාප්පානි මාතාව උපත ලබා තිබුණේ 1903 වසරේ මැයි මස 3 වනදායි. රජෙන් නිකුත් කරන වැඩිහිටියන් සඳහා වන හැඳුනුම්පත මගින්ද ඇයගේ වයස සනාථ කර තිබෙනවා. මෙරට වයස්ගතම කාන්තාව බවට සඳහන් කරමින් වැඩිහිටියන් සඳහා වූ ජාතික සභාව ඇය වෙත සහතිකයක් පිරිනමා තිබුණේ 2019 වසරේ ඔක්තෝබර් 1 වෙනිදාට යෙදී තිබූ ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී. වේලු පප්පානි මාතාව දෙදරු මවක් බවටයි සැලකෙන්නේ. දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් දර්ශනී රණසිංහ මහත්මිය සඳහන් කළේ වේලු පාප්පානි මාතාව 117 වෙනි වියේ පසුවත් ඉතා නිරෝගී දිවියක් ගත කළ බවයි. පසුගිය දිනක ශ්‍රද්ධා අපි ඇය හමුවීමට ගිය අවස්ථාවේදී මෙලෙසයි ඇය අපට ප්‍රතිචාර දැක්වුවේ. ඇය සැලකුණේ අග්නිදිගාසියාවේ දෙවන වයස්ගතම කාන්තාව ලෙසයි. ජීවිතය ඇසිල්ලකින් වෙනස් වන දෙයක් බව යළි යළිත් අපට පසක් කරමින් හදිසි අනතුරකට මුහුණ දීමෙන් එක්තැන් වන්නට සිදු වූ කුඩා දියණියක් පිළිබඳ අපට තොරතුරු වාර්තා වුණා. ඒ ඇලහැර බකමූණ ප්‍රදේශයෙන්. ඇලහැර බකමූණ ඔරුබැඳි සියඹලාව ගම්මානයේ කුඩා නිවසක ජීවත්වන නිමාෂා විහාරී 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්නේ පසුගිය වසරේදී. ඒ අතර ඇගේ අධ්‍යාපන සිහිනයත් අනාගත සිහිනයත් සියල්ල සැනින් බිඳ තමමින් ඥාති නිවසකට ගොස් එමින් සිටියදී හදිසි රිය අනතුරකට ඇයට මුහුණ දෙන්නට සිදුවන්නේ නොසිතූ ලෙසයි. මට ඇක්සිඩන්ට් වෙන විදිහ නම් මතක නැහැ. ඊට සිහිනකොට මම හොස්පිටල් එකේ හිටියේ. අපි උදේ ගියා අපේ මාමලා ගෙදර බයික් එකේ තාත්තයි නංගි මමයි. ඒ ගිහිල්ලා මේ හවස 4ට විතර ආයේ එනකොට එනවා මතකයි. එනකොට ඇක්සිඩන්ට් වෙනවා මතක නැහැ. කොහෙද කියලාවත් මම තාම දන්නේ නැහැ ඇක්සිඩන්ට් උනේ කොහෙදද කියලා. මට සිහිනකොට මම හිටියේ හොස්පිටල් එකේ. මගේ අත තුවාල වෙලා තිබුණා. තාත්තගේ මිනිහවත් දැක්කේ නැද්ද? මම ගෙදර ආවට පස්සේ තමයි දැක්කේ මල ගෙදරදී. නංගිවත් මම එහෙම දැක්කේ නැහැ. හොස්පිටල් එකට නුවරට ගිහිල්ලා තමයි නංගිව බැලුවේ. එම අනතුරින් ඇගේ පියා ජීවිතයෙන් සමුගනිද්දී නිමාෂාට සිදුවන්නේ කිසිවත් කර කියාගත නොහැකිව සිහිසුන්ව අතපය හැකිලීමටවත් නොහැකි ලෙසින් ඔත්පල වී එක්තැන්ව සිටීමටයි. චූටි දුව ගොඩක් අමාරු වෙලා චූටි දුව අරන් යන්න නුවර යවලා නුවරකින් ඔප්පේ 7කද කොට ඔපරේෂන් 3ක්ද කොට කරාලා කිව්වා. ඒ උනාට එයා දැන් මේ විදිහට තමයි ඉන්නේ. දැන් අවුරුදු 2කමාරකට ළඟා හිටින්. තවමත් කුඩා වයසේ පසුවන ඇය ශිෂ්‍යත්ව විභාගයේ සමත් වී තිබුණත් ඒ බව දැනගන්නටවත් ඇයට වාසනාව හිමි වුණේ නැහැ. එයා පාස් වෙලාවත් කියලා එයා දන්නේ නැහැ. පාස් වෙලා ඉතින් ලකුණු කීයද? 158යි. මට මේ දුව දක්ෂයි ගොඩාක් චූටි දුව. ඒ දක්ෂකම් ඔබ මට මේ වින්ද දෙන්න බෑ. මගේ රත්තරන් දරු පැටියා. පියාගේ සමුගැනීමත් දරුවාගේ උත්පල වීමත් සමග මෙම පවුලේ මව මේ වන විට මුහුණ දී ඇත්තේ දැඩි ජීවිත සටනකටයි. ඇයද විවිධ රෝගයන්ගෙන් පෙළෙන අතර දැස් නොපෙනී යාමේ අවදානමකටද මේ වන විට පත්ව සිටී. නොසිතූ ලෙස වෙනස් වූ මේ අරගලය හමුවේ පවුලේ වැඩිමහල් දියණිය සිය වේදනාව මෙසේ වචනවලට පෙරළුවා. එයාට එහෙම අපි ඇහෙනවද දන්නේ නැහැ. තේරුම් ගන්න පුළුවන්ද කියලා දන්නේ නැහැ. අඬන්නේ එහෙම කිසිම වගේ. ඒක ඉතින් හැම වෙලාවෙම ඔව්. එයාට ඇස් පේනවද කියලාත් හරියට දන්නේ නැහැ. මේ වන විට එක්තැන්ව සිටියද නිමාෂාගේ විවිධ දස්කම් නිවස පුරා දක්නට ලැබෙන අතර නිසි ආදායම් මාර්ගයක් නොමැතිව සිටින මේ පවුල නිසි පරිදි ජීවිකාව සලසා ගන්නට මාර්ගයක් සොයමින් දැඩි අපහසුතාවෙන් ජීවිත අභියෝගයන්ට මුහුණ දෙමින් සිටිනවා. මට ඉතින් ගොඩාක් ඕන මේ ළමයා සුව කරගන්න මට උදව් කරන්න ගොඩාක්ම වමනා මේක ලොකුටියා මට තිබ්බ විදිහට මම හදාගන්න ඒට මදි වෙත හරි කමන්නේ. අවධානය විදෙස් පුවත් වෙත. බ්‍රිතාන්‍යයෙන් හමු වූ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත අමරිකානුවෙකුද කොලරාඩෝ ප්‍රාන්තයෙන් හඳුනාගෙන තිබෙනවා.
70%ක් ඉක්ම වූ වැඩි ආසාදන හැකියාවක් සහිත මෙම වෛරසය ආසාදනය වූ ඇමරිකානුවා අවුරුදු 20 ඉක්ම වූ පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු සංචාරයන්හි නිරත නොවීමද විශේෂත්වයක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මේ හේතුවෙන් නව ආසාදිතයාගේ සමීපතමයන් පිළිබඳව ප්‍රාන්ත බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. එමින්ම සීග්‍රයෙන් ව්‍යාප්ත වන නව කොවිඩ් වෛරස ප්‍රභේදය මේ වන විට ඉන්දියාවෙන්ද වාර්තා වනවා. බ්‍රතාන්‍යයේ සිට පැමිණි පුද්ගලයන් 6 දෙනෙකු මෙලෙස නව කොවිඩ් වෛරස ප්‍රභේදයේ ආසාදනය වූ අය ලෙස හඳුනාගෙන ඇති බවයි ඉන්දිය මාධ්‍ය සඳහන් කළේ. මේ අතර දකුණු අප්‍රිකාව තුළ කොවිඩ් ආසාදිතයන් මිලියනය පසු කිරීමත් සමග එරට ජනාධිපති සිරිල් රමෆෝසා විසින් රට තුළ කොවිඩ් නීතිය දැඩි කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා කාලය තුළ ගෘහස්ත හා එලිමහන් සාදා ආදිය තහනම් කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ජනාධිපති සිරිල් රමෆෝසා සඳහන් කර ඇත්තේ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මෙවැනි දැඩි තීන්දුව తీරන ගැනීමට සිදු වූ බවයි. මේ අතර නව කොවිඩ් වෛරස ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග එක්සත් රාජධානියේ කොවිඩ් වෛරස ආසාදිතින් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යාම එරට රෝහල් පද්ධතිය පවත්වාගෙන යාමට අභියෝගයක් වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එරට සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කළේ එම තත්ත්වය පාලනය කිරීම සඳහා වෛරසය මැඩලීමට හැකි උපරිමයෙන් හා කාර්යක්ෂමව පියවර ගත යුතු බවයි. කෙසේ වෙතත් COVID-19 එන්නත් මගින් එවන් පාලනයක් ඇති කිරීමට යම් කාලයක් ගත වූ නැති බව සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් සඳහන් කර තිබෙනවා. බ්‍රිතාන්‍යයෙන් ගත වූ පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතින් 53135ක් වාර්තා වී ඇති අතර මරණ 414ක්ද සිදුව තිබෙනවා. මෙලෙස එරට කොවිඩ් ආසාදිත සංඛ්‍යාව අඛණ්ඩව දෙවන දිනටත් ඉහළ යාම අනතුරුදායක තත්ත්වයක් ලෙසයි එරට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත්තේ. මීට දින 28කට පෙරයි බ්‍රිතාන්‍යයෙන් මෙම නව කොවිඩ් වෛරස ප්‍රභේදය හඳුනා ගනු ලැබුවේ. මේ අතර COVID-19 වසංගතයෙන් මිලියන 1.7කට වැඩි පිරිසක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබුණද අනාගතයේදී කොවිඩ් වෛරසයටත් වඩා භයානක වෛරස් ඇතිවිය හැකි බවත් මෙම වසංගතයෙන් සියලු ජාතීන්ට අවදිවීමට ලබා දුන් සිහි කැඳවීමක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් මහතා අනතුරු අංගවනවා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම වසංගතය ඉතා දරුණු වී ඇති බවත් එය ලොව පුරා ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති බවයි. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක බෲස් අයිල්වර්ඩ්ද අනතුරු අංගවා සිටියේ අර්බුදය විසඳීම සඳහා ලෝකයේ විශාල විද්‍යාත්මක ප්‍රගතියක් ලබා තිබුණද අනාගත වසංගත වළක්වා ගැනීමට ඒ සූදානම් නැති බවයි. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට දෙසැම්බර් මාස 31 වනදා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වැඩහිඳිනා දන්ත දාතින් වහන්සේ උදෙසා රණින් නිම කරන ලද වියන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් පූජා කර ඇත්තේ 1987 වසරේ දෙසැම්බර් මාස 31 වන දිනයි. පෙරදිග රටවල් සමග වෙළඳ ගනුදෙනු කිරීම උදෙසා වික්ටෝරියා රජුගේ අවසරේ පරිදි බ්‍රිතාන්‍යයන් විසින් පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම පිහිටුනු ලැබුවේ 1600 වසරේ දෙසැම්බර් මාස 31 වන දිනයි. හඳුනා නොගත් නියුමෝනියා තත්ත්වයක් චීනයේ හුබේ පළාතේ වුහාන් නගරයේ ආශ්‍රිතව පැතිර යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ චීන කාර්යාලය පළමු වරට දැනුම් දී ඇත්තේ 2019 වසරේ දෙසැම්බර් මාස 31 වන දිනයි. පසුව එම වෛරසය COVID-19 වෛරසය ලෙසට නම් කර තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.